පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ සංයුක්ත නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රය හඳුන්වන්නේ චප්පානක සූත්‍රය කියලා. සංයුක්ත නිකායේ තියෙන්නේ ටිකක් ගැඹුරු සූත්‍ර. එhmenan මේ සූත්‍ර දේශනාවත් මේ භාවනාවකට හොඳ කමටහනක්. භාවනා කරන භික්ෂූන් වහන්සේලා අරමුණු කරගත්ත අපූර්ව කමටහනක් තමයි මේ දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ. සත්තු 6 දෙනෙකුගේ උපමාවක් අරගෙනයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා මේ ගැඹුරු සූත්‍ර දේශනාව බොහොම කෙටියෙන් අපි ටිකක් සරලව සාකච්ඡා කරන්න උත්සාහ කරමු මේ වෙන් වෙලා තියෙන කාලයට ප්‍රමාණවත් වෙන තරමක්. මේ චප්පානක සූත්‍රය මම මුලින් සඳහන් කළා භාවනාව දියුණු කරන අයට උතුම් වූ කර්මස්ථානයක් කියලා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේගේම උදාහරණයකින්. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යම්සේ මේ මුළු ඇඟ පුරාම තුවාල වෙච්ච පුද්ගලයෙක්. මුළු ඇඟම තුවාල වෙලා සැරව ගලනවා ඒ පුද්ගලයාගේ ශරීරයෙන්. එහෙම මුළු ඇඟම තුවාල වෙච්ච පුද්ගලයෙක් වනයකට ඇතුල් වෙනවා. ඒ වනාන්තරයේ තියෙන හැම ගහකම බොහෝම කටු පිරීලා. දැන් මේ පුද්ගලයා මේ කැලෑවට ඇතුල් වුණාම අර කටු මෙයාගේ ඇඟේ ඇයෙනවා. තුවාල වල ඇයෙනවා. දැඩිසේ මේ පුද්ගලයා අපහසුතාවයටපත් වෙනවා. පුදුමාකාර වේදනාවකින් පෙළෙනවා. ඒ වේදනාවෙන් පෙළෙමින් ඉන්න පුද්ගලයා මේ වේදනාවෙන් ගැලවෙන්න කියලා හිතලා යම් හේතුවකින් ඔහු මේ ගමකට හෝ නගරයකට ගියොත් අර කැලෑවෙන් මිදිලා ගමකට හෝ නගරයකට ඇතුල් වුණොත් ඒ ප්‍රදේශයේ ඉන්න නුවණ තියෙන අනිත් පුරුෂයෙක් සඳහන් කරනවා මෙන්න මේ පුද්ගලයා මේ ගමට ඇවිල්ලා. බොහෝම දුර්ගන්ධයි මොහු ගාව. ඒ වගේම සඳහන් කරනවා මේ ගමත් විනාශ කරන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊටාම දුර්ගන්ධ තියෙන පුද්ගලයෙක් මේ ගමත් විනාශ කරන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ කවුරු ගැනද මේ සඳහන් කරන්නේ? සඳහන් කරනවා මේ පුද්ගලයාගේ වැරදි තමයි අර නුවණැති පුද්ගලයා කියන්නේ මේ ගම විනාශ කරන්න ඇවිල්ලා තියෙන්නේ මොහු ගාව බොහොම දුර්ගන්ධයි. මේ පුද්ගලයාගේ සංවරය සහ අසංවරය ගැනයි මේ කතා කරන්න හදන්නේ. ඒ නිසා සඳහන් කළා කවුරු ගැනද මේ කියන්නේ? මේ ලෞකික වූ පෘථග්ජන පුද්ගලයෙක් ආර්ය ධර්මයේ හික්මිච්ච නැති පුද්ගලයෙක් ගැන කියන්න තමයි මේ උදාහරණය ගෙනල්ලා තියෙන්නේ. ලෞකික වූ පෘථග්ජන පුද්ගලයෙක්. එතකොට අපි සඳහන් කළා ආර්ය ධර්මයේ හික්මිලා නැති පුද්ගලයෙක් ගැනයි මේ කියන්න හදන්නේ. එතකොට මේ පුද්ගලයාගේ ශරීරයේ පුරාම තුවාල හැදිලා කියලා කිව්වා. ඒ වගේම හැම වෙලාවෙම සැරව ගලනවා කියලා සඳහන් කළා. දැන් හැබෑවටම මේ සඳහන් කරන්නේ ඇඟ කුණු වෙලා තුවාල වෙච්ච කෙනෙක් පිළිබඳවද? මේ කියන්නේ එහෙම කෙනෙක් ගැන නෙමෙයි. ඒකයි කියේ ලෞකික වූ පෘථග්ජන පුද්ගලයෙක් පිළිබඳව කියලා. ඔහුගේ කිසිම සංවරයක් නැහැ. ඇහි සංවරයකුත් නැහැ. කනේ සංවරයකුත් නැහැ. කටේ සංවරයකුත් නැහැ. නාසයේ සංවරයකුත් නැහැ. කයේ සංවරයකුත් නැහැ. මනසේ සංවරයකුත් නැහැ. ඊටාම අසංවරයි. එතකොට මේ සලායතනයන් හැම වෙලාවෙම අසංවරයි කියලා කියන්නේ මේ පුද්ගලයා හැම වෙලාවෙම රැස් කරන්නේ අකුසල්මයි රැස් කරගන්නේ. එතකොට මේ අකුසලයේ දුර්ගන්ධයෙන් මොහු හැම වෙලාවෙම පිරීලා ඉන්නේ. අකුසලයේ මේ කෙලෙස් හැම වෙලාවෙම ගලනවා. ඒකයි ශරීරයේ කුණු වෙලා හැම වෙලාවෙම සැරව ගලනවා කියලා සඳහන් කරන්නට යෙදුනේ. යම් දවසක වනාන්තරයකට ඇතුල් වෙච්චහම ඒ වනාන්තරයේ තියෙන කටු ඇනිලා මේ තුවාලත් එක්ක ශරීරයේ දැඩිසේ වේදනාවට පත් වෙනවා කියලා සඳහන් කළා. මොහුට යම් දවසක තේරෙනවා මම මේ කරපු දේවල් බොහොම වැරදි පාපකාරී දේවල් මම කළේ.
එව්වට මේ විදිහේ විපාක විඳින්න මට සිද්ධ වෙනවා. ආන්ගේ කරුණු වැටහෙනකොට ඔහු දැඩිසේ අපහසුතාවයට පත් වෙනවා. මහත් වූ භීතියකට පත් වෙනවා. ඒක විඳ දරා ගන්න බැරුව යනවා තමන් කරපු දේවල් වල කර්ම විපාකය මේ විදිහයි කියලා ඇහෙනකොට දැනෙනකොට. ඒ කාරණාවයි භාග්‍යතුන් වහන්සේගේ මේ උදාහරණයෙන් සඳහන් කරන්නට යෙදුනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ මුළු ඇඟම වන වෙලා තුවාල වෙලා සැරව ගලන මෙවැනි පුද්ගලයන් මේ මිනිස් සමාජය ඕන තරම් ඉන්නවා. ඕන තරම් ජීවිතය අකුසලයෙන් පිරිච්ච අය අපි අතර ඇති තරම් ඉන්නවා. එතකොට ඒ පුද්ගලයෝ යම් දවසක මේන් ගැලවෙන්න තීරණය කරා නම් මේ අකුසල් වලින් මිදෙන්න හිතුවා නම් තුවාල ටික සනීප කරගන්න කල්පනා කළා නම් ආන් ඒ පුද්ගලයා ඒ සඳහා ගිහිල්ලා මහාන වෙනවා කියලා සඳහන් කළා. මේ තුවාල ටික සනීප කරගන්න ගිහිල්ලා මහාන වෙනවා. ඊළඟට පැහැදිලි කරනවා මහාන වුණා කියලා තුවාල සනීප වෙන්නේ නැහැ. එහෙනම් ඒ තුවාල වලට හොඳට බෙහෙත් කරන්න පුළුවන් සත්පුරුෂ වූ, කල්යාණ මිත්‍ර වූ ආචාර්යවරු හම්බ වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි එයාගේ තුවාල ටිකට හොඳට බෙහෙත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. අඩුපාඩුව දැක අඩුපාඩුව පෙන්න ඒ අඩුපාඩුවෙන් ඔහු මගහරව අඩුපාඩු නැති පුද්ගලයෙක් බවට ක්‍රමානුකූලව ඔහු පත් කරන්න ඕනේ. හැබැයි ඒකට හොඳ කල්යාණ මිත්‍රයෝ අවශ්‍යයි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. එතකොට පින්නතනේ අපි මුලින් සඳහන් කරපු හැටියට මේ සලායතනයන්ගේ අසංවරය, ඇහි අසංවර භාවය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇහැ පාලනය කරගන්න කියලා. කන පාලනය කරගන්න. දිව පාලනය කරගන්න. නාසය, කය මේ ඉන්ද්‍රියන් පාලනය කරන්න තමයි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අනුශාසනා කරන්නට යෙදුනේ. අපිට මේ ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ. පින්නතනේ මේ ඉන්ද්‍රියන් හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ. හොඳ පැත්තට යෙදුවොත් හොඳටම හොඳයි. නරක පැත්තට යෙදුවොත් අන්තිම නරකයි. මේ ඉන්ද්‍රියන් උපයෝගී කරගෙන මේ සංසාරේ ගොඩට ගෙනියන්නත් පුළුවන්. තවත් අවුරුදු කල්ප කෝටි ගණන් බුද්ධාන්තර ගණන් මේ සංසාරේ ඇවිද්දවන්නත් මේ ඉන්ද්‍රියන්ට පුළුවන්. හැබැයි මේ ලබාගත් මනුස්ස ජීවිතය මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ජීවිත අතර එකක් මනුස්ස ජීවිතය. මනුස්ස ජීවිතයක් ලබන්න බොහෝ පින් කරන්න ඕනේ. ඒ පින් කළ යුතු ප්‍රමාණය කොච්චරද කියන කාරණාවවත් විස්තර කරලා මෙච්චරක් කියලා නිමා කරලා ඉවර කරන්න බැරි තරම් කුසල් තියෙන්න ඕනේ මනුස්ස ජීවිතයක් ලැබෙන්න. ඒ කාරණාව ධර්මයෙන් පැහැදිලි කරනකොට තේරෙනවා මේ මනුස්ස ජීවිතේ ලබන්න එහෙමනම් සංසාරේ මම කොයිතරම් පින් කරන්න ඇද්ද කියන කාරණාව එදාට ඒ පුජ්‍යලයට හිතෙනවා. ඒ තරම් මහත්ඵල මහානිසංසදායක කුසල් වල එකතු වීමක් ප්‍රතිඵලයක් තමයි මනුස්ස ජීවිතයක් කියලා කිව්වේ. තාම දුර්ලභ වූ ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ නම් මේකට බොහෝ උදාහරණ ගෙනහැර දක්වලා පෙන්වුවා. ඉතින් මේ වෙලාවේ මේ කාරණාව පැහැදිලි කරගන්න මේ ගැඹුරු සූත්‍රය සාකච්ඡා කරන වෙලාවේ ඒකට එක උදාහරණයක් ගෙනහැර දැක්වුවොත් මේ උදාහරණය මේ අය නිතර අහලා තියෙන උදාහරණයක්. හැබැයි ඇහුවට අපි කොච්චර දුරට ඒක ගැන හිතුවද දන්නේ. මේ උදාහරණය සඳහන් වෙන්නේ මේ බාල පණ්ඩිත සූත්‍රයේ. මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලභද? ආන් එතන පැහැදිලි කළා මේ මහා සාගරයේ අවුරුදු ගණනාවක නැත්තම් අවුරුදු 100කට සැරයක් සාගරයේ පතුලේ ඉඳලා කැස්බෑවෙක් උඩට එනවා. එයා අවුරුදු 100කට එකපාරයි එන්නේ. එක ඇහැක් කන වෙච්ච කෙනෙක්. එතකොට මේ සාගරය කියන උපමාව විතරක් අපි කල්පනා කරන්නකො පිළිතුරේ සාගරයේ කොච්චර ලොකුද? අපිට කවදාවත් මුළු සාගරයම දැක ගන්න ලැබෙන්නෙම නැහැ. අපි සාගරය ළඟට ගිහිල්ලා බැලුවත් අපිට පෙවුනේ ඇස් දෙකට පේන තරම් බොහොම පුංචි ප්‍රමාණයක් විතරයි. හැබැයි අපිට පෙනුනට වඩා
ලක්ෂ ගණනකින් සාගරය ඉතාම විශාලයි. එතකොට මේ දැවන්ත සාගරයෙන් මේ සත්වයා කොහෙන් මතුවේද කියලවත් අපිට හිතාගන්න බෑ. එතකොට මෙයා උඩට එන්නේ අවුරුදු 100කට එක පාරයි. ඊළඟට සඳහන් කරනවා මේ සාගරයේ තියෙනවා වැටිලා වියගහක්. ඒ වියගහේ තියෙන එක සිදුරයි. මේ වියගහත් සිව් දිසාවෙන් හමන හුළඟින් සිව් පැත්තටම පාවිවි තියෙනවා. අපිට හිතන්න පුළුවන්ද අවුරුදු 100කට වතාවක් උඩට එන අර කැස්බෑවට මේ වියගහ හම්බ වෙයි කියලා. එයා කොහෙන් එයිද? වියගහ කොහේ තියෙයිද කියලා හිතාගන්න බෑ කවදාවත්. මෙයාට වියගහ හම්බ වෙනවා කියන කාරණාව නෙමෙයි එතන තියෙන්නේ. මෙයාට හම්බ වෙන්න ඕනේ වියගහේ අර තනි සිදුර. ආන්ගේ සිදුරෙන් මෙයාගේ හිස ඉහළට පොවන්න ඕනේ. මේ කාරණාව සිද්ධ වෙයිද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ අහුවා. භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි ඊ타ත්ම කලාතුරකින් මේක වෙන්න පුළුවන්. ඒක ඊ타ම අහඹු සිදුවීමක්. බොහෝම කලාතුරකින් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ කියලාම කියන්න බෑනේ. කලාතුරකින් වෙන්න පුළුවන්. අන්න ඒ කලාතුරකින් වෙන්න පුළුවන් කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒක ඊ타ම සුලභව වෙනවා. හැබැයි මේ මනුස්ස ජීවිතයේ යම් දවසක අහිමි වෙලා වෙනත් පහත් ලෝකයක උප්පත්තියක් ලැබුවොත් නැවත මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක ඊට වඩා අතිශයින්ම දුර්ලභ කාරණාවක් කියලා. එහෙමනම් මේ හම්බ වෙලා තියෙන මනුස්ස ජීවිතයේ වටිනාකම කොයි තරම්ද කියන කාරණාව අපිට හිතා ගන්නවත් බෑ. මේ ලෝකේ අමිල වූ වස්තුවක් මනුස්ස ජීවිතය කියලා කියන්නේ. කිසිම තැනක කිසිම කෙනෙකුට කවදාවත්ම මිල කරන්න බැරි වස්තුවක්. හැබැයි ඉතින් අපිට මේ අමිල වූ වස්තුව කාරණාව තේරුම් නොගත්ත නිසා සසර හොඳට අවබෝධ නොවිච්ච නිසා වටිනකමක් නැතුව ගෙවෙනවා වගේ පේනවා. මේ ලෝකේ මිල කරන්න පුළුවන් රන් රිදී මුතුමැණික් වාගේ දේවල් අපි හොඳට හංගලා පරිස්සම් කරලා ආරක්ෂා කරනවා. කවුරු හරි අරන් යයි කියලා. හැබැයි මේ හැම දෙයකම උපරිම මිලක් තියෙනවා. නමුත් උපරිම මිලක් නැති මනුස්ස ජීවිතේ පරිස්සම් කරගන්න බවක් අපින් පේන්නේ නැහැ. අර රන් රිදී මුතුමැණික් වල දූවිලි වැදෙයි කියලා, කුණු බැඳෙයි කියලා, ආව පාට වෙයි කියලා බොහෝම හොඳට ඔතලා මංජුසාවල් වල දාලා තියලා තියෙන්නේ. නමුත් මේ සලායතනයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීවිතේ හැම වෙලාවෙම අපිරිසිදු වෙනවා. ඒක පිළිබඳව අපි කල්පනා කරන බවක් පේන්නේ නැහැ. ආන්ගේ අපිරිසිදු වීම නිසා හැම වෙලාවෙම පව් වලින් පිරිච්ච නිසා කෙලෙස් දුර්ගන්ධයෙන් හැම වෙලාවෙම දුගඳ හමනවා. ඒක අපිට මෙහෙම ඉන්නකොට දැනෙන්නේ නැහැ. හැබැයි අපේ තියෙන මේ කෙලෙස් දුර්ගන්ධය ආර්යයන් වහන්සේලාට නම් බොහොම දැනෙනවා. සියලු කෙලෙස් නැසූ උත්තමයන් වහන්සේලාට අපි හරියට මේ කුණු වෙච්ච මලකුණක් වගේ. තැනක කුණු වෙලා දුගඳ හමන තියෙන මලකුණක් ළඟින් යනකොට අපිට මේ දුර්ගන්ධය දරා ගන්න බැරුව අපි සමහරලාට නාස්පුඩු අකුල ගන්නවා, එහෙම නැත්නම් වහ ගන්නවා. අපේ තියෙන කෙලෙස් දුර්ගන්ධය ගාව ආර්යයන් වහන්සේලාටත් ඒ විදිහටම දැනෙනවා ඇති. එතකොට මේ දුගඳ මේ පව් රැස් කරගත්තෙත් මෙන්න මේ ඉන්ද්‍රියන් පාවිච්චි කරලා. හැබැයි මනුස්ස ජීවිතෙන් වැඩක් නැහැ ඉන්ද්‍රියන් නොතිබ්බනම්. ඇස් දෙකෙන් මෙච්චර පව් කරනවද කෙනෙකුට හිතන්න බෑනේ වුණාට එහෙනම් මට ඇස් නැතුව ඉපදුනා නම් කොච්චර හොඳද කියලා. ඇස් නැතුව ඉපදුනා නම් ඇස් වලින් කෙරෙන පව් මට කෙරෙන්නේ නැහැ කියලා අපි කවදාවත් සතුටු වෙනවද? ඇස් නැති කෙනෙක් තමයි දන්නේ ඇස් නැති එකේ පාඩුව කොච්චරද කියලා. එතකොට ඇස් අරගෙන කරන්න පුළුවන් පින්කම් කොච්චර තියෙනවද? හිතලා බලුවොත් ඇස් නැති කෙනෙක් Tamanට ජීවිතය දුන්න අම්මා කවදාවත් දකින්නේ නැහැ. මේ ඉන්නේ මගේ තාත්තයි කියලා කවදාවත් රූපයෙන් දකින්නේ නැහැ. මේ ලෝකේ ඉරහඳ තාරකා තියෙනවා කියලා මිනිස්සු කියනවා ඇහෙනවා. මේ ලෝකේ ආලෝකයක් පැතිරෙනවා කියලා මිනිස්සු කියනවා ඇහෙනවා. නමුත් ඇස් නැති කෙනාට ඒකක්වත් පේන්නේ නැහැ. චෛත්‍යයක් දකින්න, බෝධියක් දකින්න, බුදු පිළිම වහන්සේ නමක් දකින්න,
දැකලා ශ්‍රද්ධාව උපදවා ගන්න, ඒ තුලින් සිත පහදවා ගන්න එයාට කිසිම භාග්‍යයක් හම්බ වෙලා නැහැ. එහෙනම් ඇස් තියෙන නිසා ඒ භාග්‍ය අපිට ඕන තරම් ලැබිලා තියෙනවා. ඒකයි මම සඳහන් කළේ මේ ඉන්ද්‍රියන් හරියට දෙපැත්ත කැපෙන ආයුධ වගේ. ඒ හින්දා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඉන්ද්‍රියන් පාලනය කරන්න හැම වෙලාවෙම අනවශ්‍ය දේවල් බලන්න යන්න එපා. ඇස් වලින් බලන්න දේවල් ඕන තරම් මේ ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනවශ්‍ය දේවල් බලන්න යන්න එපා. අනවශ්‍ය දේවල් බලහම හැම වෙලාවෙම කෙලෙස් තමයි වැඩෙන්නේ. ඒ හින්දා අවශ්‍ය ප්‍රමාණය බලන්න. අනවශ්‍ය ප්‍රමාණය බලන්න යන්න එපා කියන එකයි භාග්‍යතුන් වහන්සේ මේ ඇහැ පාලනය කරන්න කියලා දේශනා කළේ. මේ කාරණාව නිසානේ බුදුරජාණන් වහන්සේට මාගන්ධිය කියන බමුණා දෝෂාරෝපණය කෙරුවේ. මේ බමුණ කියනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ වෘද්ධිනාශකයෙක් කියලා. ඇයි ඒ වෘද්ධිනාශකයා කියලා කියන්නේ? මිනිස්සුන්ගේ දියුණුව නැති කරන කෙනෙක්. මිනිස්සුන්ගේ දියුණුවට අකමැති කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ අහපුවාම ඇයි මට එහෙම කිව්වේ කියලා මාගන්ධිය කියනවා මිනිස්සුන්ට ඇස් හම්බ වෙලා තියෙන්නේ රූප බලන්න. රූප රස විඳින්න. රූප හොයන්න ඕනේ. රූප බලන්න ඕනේ. රූප රස විඳින්න ඕනේ. දැක්කට වඩා ලස්සන රූප හොයා ගිහිල්ලා බලන්න ඕනේ. ඒ මාගන්ධිය කියන හැටි. ශබ්ද අහන්න ඕනේ. ශබ්ද රස විඳින්න ඕනේ. මෙතෙක් අහලා නැති ශබ්ද හොයාගෙන ගිහිල්ලා අහන්න ඕනේ. රස බලන්න ඕනේ. රස හොයන්න ඕනේ. මෙතෙක් කාලා නැති රසවත් දේවල් හොයා ගිහිල්ලා අනුභව කරලා රස හොයන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මේ ඉන්ද්‍රියන් පිළිබඳව මාගන්ධියල පැහැදිලි කළේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඇහැ පාලනය කරගන්න. මාගන්ධිය බුදුරජාණන් වහන්සේට චෝදනා කරනකොට භාග්‍යතුන් වහන්සේ මාගන්ධියගෙන් ඇහුවා මාගන්ධිය රූප හොයලා රූප බලලා රූප රස විඳලා රූප තෘෂ්ණාවෙන් මත් වෙලා ඉඳලා අන්තිමට රූපේ ආදීනව දකින අය ගැන ඕගොල්ලන්ගේ සූත්‍රවල මොනවද තියෙන්නේ කියලා. මාගන්ධිය ඒ වෙලාවේ බිම්බලා ගත්තා. මාගන්ධිය කියනවා ඒ ගැන අපේ සූත්‍රවල මොකවත් කියලා නැහැ. එනම් භාග්‍යතුන් වහන්සේ රූපේ ආදීනව පිළිබඳව මාගන්ධියට පැහැදිලි කරලා දුන්නා. රූපේ ආදීනව අපේ සමාජෙත් අපි දකින ඕන තරම්. රූප වලින් සෑහීමකට නැති වෙච්ච අය ඒ රූප පිටිපස්සේ ගිහිල්ලා රූප හොයාගෙන ගිහිල්ලා ජීවිත විනාශ කරගෙන මරණයෙන් කෙරවල කරගෙන හිරේ විලංගුවේ වැටිලා නෑදෑයෝ අහිමි වෙලා ඒ පාලනයක් නැති වෙච්චාම විඳවන තරම මේ සමාජයෙන් අපි නොදකිනවා නෙමෙයි. නමුත් කාරණාව ධර්මයත් එක්ක සංසන්දනය කරලා ගලපලා හිතන්නේ නැති නිසා අපිට ඒක ඒ තරම් වැටහුනේ නැහැ. එහෙමනම් ඇස් දෙකෙන් අපි හරියට පව් කරගත්ත අසංවර නිසා කන් දෙකිනුත් හරියට පව් කරගත්ත අසංවර නිසා එහෙනම් මේ අපේ හිත අපේ දිව අපේ කය ඒ අසංවරය නිසා අපි මෙව්වගෙන් හැම වෙලාවෙම ගත වෙන මොහොතක් පාසා රැස් කරන්නේ අකුසල්. අපේ හිතට මොන තරම් සිතුවිලි දවසකට ගලාගෙන එනවද? මොහොතක් විවේකීව කල්පනා කරලා බැලුවොත් ඒ ගලාගෙන එන සිතුවිලි අතර රාගික සිතුවිලි කොච්චර තිබුණාද? ද්වේෂ සහගත සිතුවිලි කොච්චර තිබුණාද? මෝහයෙන් පිරිච්ච සිතුවිලි කොච්චර තිබුණාද? කාමයෙන් පිරිච්ච සිතුවිලි කොච්චර තිබුණාද? මේ හැම එකක්ම අකුසල්. එහෙනම් ඔය අතර පුණ්‍ය සහගත සිතුවිලි කොච්චරද තිබුණේ? ඊටාම ස්වල්ප ප්‍රමාණයයි. එහෙනම් වැඩිපුරම රැස් වෙන්නේ අකුසල්. ඒකයි සඳහන් කළේ ඇඟ පුරාම දුර්ගන්ධයි කියලා. කුණු වෙලා සැරව ගලනවා කියලා. නමුත් මේ වගේ විපාක විඳින්න වෙච්චාම නිරේ ගිහිල්ලා දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ ලෝක වශයෙන් උත් හිරේ විලංගුවේ වැටලා දුක් විඳිනවා. අනුන්ගෙන් ගුටි කාලා අතපය කෙල්ල දුක් විඳිනවා. නමුත් ඒකේ තවත් ආදීනමක් හැටියට මරණින් පස්සේ සතර පාය වැටලා දුක් විඳින්න සිද්ධ වෙනවා. පස්සේ කාලෙක මේ පුළුවන් කාලේ හයිය හත්තිය තියෙන කාලේ තරුණ කාලේ ඉන්ද්‍රියන් පාලනයක් නැතුව බොහෝ පව් කරගත්ත අය. පස්සේ කාලෙක ඒ අයට මේ
තමන් කරගත්ත පාපයන්ගේ ආදීනව අහන්න ලැබෙනවා. විපාකය මේකයි කියලා අහන්න ලැබෙනවා. ඒ වෙලාවට බොහොම කලකිරෙනවා. දුකට වේදනාවට පත් වෙනවා. මේකෙන් බේරෙන්න මහාන වෙන්න හරි හිතෙනවා. ඒකයි සඳහන් කළේ යමෙක් මේ තුවාල හොඳ කරගන්න යම් දවසක කල්පනා කළා නම් එයා පැවිදි වෙනවා කියලා. එහෙම පැවිදි වුණත් හැබැයි සත්පුරුෂ වූ ආචාර්යවරු හම්බ වෙන්න ඕනේ. නැතුව පැවිදි වුණා කියලා ශූරු පොරවගත්ත කියලා කවදාවත් ඒ තුවාල හොඳ වෙන්නේ නැහැ. මේ කය විතරක් මහාන කළා කියලා කවදාවත් අපිට අකුසලයෙන් බේරෙන්න බෑ. පැවිදි කළ යුත්තේ කය නෙමෙයි. පැවිදි කළ යුත්තේ හිත. ආන්ගේ හිත සංවර කරන තැනට යන්න ඕනේ. හැබැයි මුලින්ම පැවිද්දට එළඹිච්ච කෙනා එයාට ආන් එතෙන්ට යන්න උපදෙස් හොඳට ලැබෙන්න ඕනේ කල්යාණ මිත්‍ර ආචාර්යවරුන්ගෙන්. එහෙනම් මේ ශාසනයේ පැවිද්ද කියන එක හරිම දුර්ලභ වූ දෙයක්. ලෝකේ දුර්ලභම දෙයක් පැවිද්ද. දුර්ලභා පබ්බජ්ජා. හරියටම පැවිද්ද කියන්නේ මොකක්ද කියන කාරණාව හඳුනා ගන්න ඕනේ. හැබැයි පැවිද්ද හඳුනාගත්ත කෙනෙක් මුළු ලෝකයට මේ මිනි පහනක් වගේ. මොකද ඒ පුද්ගලයා නිසා ඒ සීලවන්තයා ගුණවන්තයා නිසා අන් බොහෝ දිනාට බොහෝ කුසල් රැස් කරන්න අවස්ථාව සැලසෙනවා. පහනක් දැල්වහම සතුරු මිතුරු සියලු දෙනාටම ආලෝකයේ සපයනවා වගේ බොහෝම සිල්වත් ගුණවත් අය මුළු ලෝකයටම යහපතක් කරන අය. හැබැයි ඒ අය එතෙන්ට ගෙනියන්න හොඳ කල්යාණ මිත්‍රයෝම අවශ්‍යයි. ආන් ඒකයි අපේ බුදුරජාණන් වහන්සේ එක වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළේ. ආනන්ද ස්වාමීන් වහන්සේ සතහන් කළානේ ස්වාමීනි මේ ශාසනයෙන් හරි අඩක් කල්යාණ මිත්‍රයන් මතම පවතිනව නේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ ආනන්ද අඩක් නෙමෙයි මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන්ගේ අතේ කියලා. ඒකට පුංචි උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් බොහෝ දෙනෙකුට යහපතක් වෙන්න. අපි කියමු ඉස්සරලාම කෙනෙක් අපි ශාසනයට ඇතුල් කරනවා. පැවිදි කරගන්නවා ශාසනයේ. දරුවෙක් වේවා, වැඩිහිටියෙක් වේවා. ඒ පැවිදි කරනකොට ඒ පැවිදි වෙන කෙනාට හරියටම තිසරණය ලැබෙන්න ඕනේ. ඒ පැවිද්ද සම්පූර්ණ වෙන්න හරියටම තිසරණය ලැබෙන්න ඕනේ. ඒ කාරණාව විශේෂයි. ආන් ඒකින්ද තමයි පින්නතුනි පොඩි ස්වාමින් වහන්සේ නමක් නැත්නම් පුංචි දරුවෙක් පැවිදි කරනකොට මේ තිසරණ සමාදන් කරන්න ගියහම කල්යාණ මිත්‍ර ආචාර්යවරු ආකාර කීපයකින් තිසරණ සමාදන් කරනවා. මොකද මේ ශාසනයේ තිසරණේ ඊටාම වටිනවනේ. ඒ වුණාට අපි තිසරණේ ගැන එච්චර හිතන්නේ නැහැ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක ගැන ගොඩක් හිතනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ගැන අපි හිතන්නේ නැහැ. අපිට අමතක වෙලාද කොහෙද බුද්ධං සරණං ගච්ඡාමි කියලා 3 පාරක් කිව්වා. ඒ විශේෂින්දනේ. ඒ වුණාට පාණාතිපාතා වේරමණී කියලා කිව්වේ එක පාරයි. ඒක එක පාරක් කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියන එක 3 පාරක් කිව්වේ මොකද කියලා විශේෂයෙන් හිතන්න ඕනේ. ආන් ඒ නිසා තමයි අපි තිසරණයට ආවෙත් ඔය කාරණාව හරියටම උච්චාරණය කරලා ප්‍රකාශ කරලා පොරුන්දු වෙච්ච හින්දා. බුද්ධං සරණං ගච්ඡාමි. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හරියටම උච්චාරණය කරන්න ඕනේ. එතකොට තමයි අපි තිසරණේ පිහිටියා වෙන්නේ. එතකොට ගිහි පින්නතුන් පන්සිල් ගන්න ගියහම එක පාරයි තිසරණේ කිව්වේ. එක පාරක් කිව්වා කියලා කිව්වේ 3 පාර 9 වතාවක් කියලා තියෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා 3 පාරක් කිව්වා. ධම්මං සරණං ගච්ඡාමි කියලා 3 පාරක් කිව්වා. සංඝං සරණං ගච්ඡාමි කියලා 3 පාරක් කිව්වා. ඒ වුණාට දරුවෙක් පැවිදි කරනකොට මේක නකාරාන්ත මකාරාන්ත වශයෙන් දෙපාරක් කියනවා. එතකොට 9 වතාව 18 වතාවක් කියවෙනවා. බුද්ධම් සරණම් ගච්ඡාමි කියලා 9 වතාවක් කියනවා. අගට මයන්න ශබ්ද කරලා. ඊට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා අගට නයන්න ශබ්ද කරලා තව පාරක් කියනවා. එතකොට එක පාර තමයි කියලා කියන්නේ බුද්ධම් සරණම් ගච්ඡාමි කියලා එක පාරක් කියනවා.
සමාදන් වෙන කෙනත් එක පාරක් කියනවා. ඊට පස්සේ ආචාර්යවරයා තව පාරක් කියනවා. සමාදන් වෙන කෙනා තව පාරක් කියනවා. ඔහොම අර ආකාර දෙකෙන්ම නකාරාන්ත මකාරාන්ත වශයෙන් කියලා. නැවත පේලියට කියනවා බුද්ධම් සරණං ගච්ඡාමි, ධම්මම් සරණං ගච්ඡාමි, සංඝම් සරණං ගච්ඡාමි කියලා ගුරුවරයා මේ තුනම එකපාර කියනවා. ඊට පස්සේ නැවත ශිෂ්‍යයත් ඒ විදිහටම කියනවා. ආන් ඒ වාගේ ආකාර කීපයකින් සරණ පිහිටවනවා. හේතුව තමයි මේ ක්‍රම ගණනාවකින් සරණ පිහිටුවහම මොන ක්‍රමයකින් හරි හරියටම මේ වචන අල්ප ප්‍රාණ මහ ප්‍රාණ උච්චාරණය වෙලා සරණ පිහිටියොත් තමයි පැවිද්ද කියන එක පිහිටන්නේ. එහෙම නැත්තම් පිහිටන්නේ නෑ, නිකන් සිවුරු විතරයි පොරවලා තියෙන්නේ. ආන් ඒ නිසා එක අකුරක් වැරදෙන්නේ නැතුව වරදින තැන හොඳට අහගෙන ඉඳලා ආචාර්යවරයා මේ සාමණේරෙක් බවට පත් කරන පුංචි දරුවට හරියටම සිල් සමාදන් කරවනවා. එතන ඉඳලා හැම වෙලාවෙම විමසිල්ලෙන් ඉන්නවා. අඩුපාඩුවක් වෙනවද? කොතන හරි සිල් කැඩුනද? කොතන හරි බොරුවක් කියවුණාද? මේ කාරණාව පිළිබඳව පුදුම විමසිලිමත් වෙනවා. මොකද ගිහි පින්නතුන්ට නම් එක සිල් පදයක් කැඩුනහම සිල් පද 4ක් තියෙනවා. 8 සිල් ගත්තාම එකක් කැඩුනහම 7ක් තියෙනවා. ගෘහස්ත දස සීලයකුත් තියෙනවා. ඒ සීලේ සමාදන් වෙලා ඉන්න ඔබ අතින් එක සිල් පදයක් කැඩුනොත් ඔබට 9ක් තියෙනවා. ඒ වුණාට එහෙම නෙමෙයි. පොඩි හාමුදුරුවෝ අතින් එකක් කැඩුනොත් 10ම ඉවර වෙනවා. උන්වහන්සේට 9ක් ඉතුරු වෙන්නේ නැහැ, උන්වහන්සේ ඔක්කොම ඉවර වෙනවා. ආන් ඒ කාරණා දිහා බලාගෙන පුංචි අය අතින් කැඩෙන්නේ නැද්ද? ඕන තරම් කැඩෙනවා. එහෙනම් මේ කල්යාණ මිත්‍ර ආචාර්යවරු ඒක දැනගෙන නිරන්තරයෙන් සිල් සමාදන් කරනවා. එහෙම නැත්නම් අප්‍රමාණව අකුසල රැස් වෙනවා. මොකද පන්සිල් වලින් එකක් කැඩුනොත් සිල්පද 10ම කඩා වැටිච්චාම බිඳිලා යන්නේ තිසරණයත් එක්කමයි. ඔබ අතින් බොරුවක් කියවුනොත් නම් තිසරණ කැඩෙන්නේ නැහැ. නමුත් පොඩි හාමුදුරුවෝ අතින් බොරුවක් කියවුනොත් තිසරණයත් එක්කම ඉවර වෙනවා. උන්වහන්සේට ලැබිලා තියෙන චීවර සංඝසතු චීවර නම් ඒ අයිතිවාසිකනුත් අහෝසි වෙනවා. වැඩේ ඉන්න හම්බ වෙලා තියෙන කුටිය සංඝසතු නම් ඒ අයිතිවාසිකමත් අහෝසි වෙනවා. සංඝයාගේ නමට හම්බ වෙන සිව්පසයත් අහෝසි වෙනවා. එතන ඉඳලා ඉවුවා හොරා කෑමක් බවට පත් වෙනවා. ආන් ඒ කාරණාව නොදැන එහෙම්මම හිටියොත් රැස් වෙන අකුසල් කන්දේ සීමාවක් නැතුව යනවා. අම්මා වඳිනවා, තාත්තා වඳිනවා, සිල්වතුන් වඳිනවා, ගුණවතුන් වඳිනවා. ඒ වන්දනාවල් ඉවසන්නේ සීලයක් තියෙන්න ඕනේ. ආන් ඒකයි කල්යාණ මිත්‍ර ආචාර්යවරු මුණ ගැහෙන්න ඕනේ. එහෙම සංවරයට පත් කරමින් අවබෝධය ලබා දෙමින් හරියට මේ පැලයක් පෝෂණය කරනවා වගේ මේ ශාසනයේ ඒ පුංචි අය සංවර්ධනය කරන්න ඕනේ. එතන පුංචි කියලා කිව්වේ ශාසනයට ඇතුල් වෙච්ච ගමන් හැමෝම ඒ අය සංවර්ධනය කරගෙන උඩට ගෙනල්ලා නිසි වයසක් ආවට පස්සේ තමයි අදිශීල සංඛ්‍යාත උපසම්පදාවට භාජනය කළේ. ඒකයි පොඩි කෙනෙක් පැවිදි වෙච්චාම අවුරුදු 20ක් යනකම් අද උපසම්පදා කරන්නේ නැත්තේ. මොකද ඒ සංවරයේ හික්මීම ඇති කරගන්න පුළුවන් වයසක් යනකම්ම ඒ ආයති සංවරෙහිම පිහිටවනවා. එතකොට කල්යාණ මිත්‍ර ආචාර්යවරු ඕනේ කියලා මෙතන සඳහන් කළේ ඒ නිසා ඒ කාරණාවල් මේ සූත්‍රයේ සාකච්ඡා කරනවා නම් ගැඹුරු සූත්‍රයක් නිසා සාකච්ඡා කරන්න ඕනේ නිසා කරුණු සිහිපත් කරන්නට යෙදුනේ. එතකොට මේ හරිහමං ආචාර්යවරයෙක් ලැබුණොත් මේ සංසාරය ඈතර කරගන්න ඒ අයට පුළුවන්. එහෙම නැති වුණොත් සසරින් ඈතර යන්න කියලා ඇවිල්ලා බහැලා තියෙන්නේ. තවත් සසරටම තමයි බහැලා තියෙන්නේ. ආන්ගේ හින්දා කල්යාණ මිත්‍රයන්ගේ මුණ ගැහිම ඊටාම වටින බව මෙතන සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ මඟ පෙන්වීම නිසා සසරින් ඈතර යන්න උත්සාහ කරන මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා සීලයෙන් සමාධියෙන් ගුණයෙන් පෝෂණය වෙන්න අනිත් දායක කාරකාදී පින්නතුන්ට රැස් වෙන්න පටන් ගන්නෙ මෙච්චරක් කියලා නිමා කරන්න බැරි තරම් බොහෝ පුණ්‍ය සම්පත්. උන්වහන්සේලා උදෙසා කරන වන්දනාවත් අප්‍රමාණ ආනිසංස සහිතයි. උන්වහන්සේලා උදෙසා පූජා කරන්නා වූ ආහාරද පානද වස්ත්‍රද මේ සිව්පසේ කොව්ව දුන්නත් අපිට ලැබෙන ආනිසංසය අසීමාන්තිකයි. ආන් ඒකනි භාග්‍යතුන් වහන්සේ දක්ඛිනා විභංගයේ පැහැදිලි කොට වදාළේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත
අසංකීයකට කෑම හම්බ කෙරුව වෙනවා කියලා. එතකොට තිසරණ සහිතව දසාංගපෝසත සීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනෙක්. උපසම්පදා සීලයේ ආරක්ෂා කරගන්න කෙනෙක්. මේ ලෝකෙ තියෙන මහා දැවැන්තම සීලයේ උපසම්පදා සීලය. එහෙම උත්තමයන් වහන්සේලා උදෙසා පූජාවක් කරගන්න ලැබෙන අපි කොයිතරම් වාග්ය සම්පන්නද එතකොට. එතකොට සත්පුරුෂයන් විසින් ගොඩනගාපු ශාසනයෙන් තව කී දෙනෙකුට මොනතරම් යහපතක් උදා වෙනවද කියන කාරණාව ඒ යටතේ අපිට අවබෝධ කරගන්න තියෙන කරුණු. ඒ නිසා සඳහන් කළා මේ ඵල විපාක මේ අකුසල කර්මයන් නිසායි ලැබුණේ කියලා තමන් විඳින දුක්ඛ දෝමනස්යන්ට හේතුව කියනවා. එතකොට දැන් මේ පුජ්‍යලයා බොහොම දුක් විඳපු කෙනෙක්, ශරීරේ පුරාම තුවාල හැදිච්ච කෙනෙක්. ඔහු ඒ වගේ ආදීනව දකින්නවා කියලා සඳහන් කළා. ඒ ආදීනවෙන් මිදෙන්නයි පැවිදි වෙන්න යෙදුනේ. ගත වෙන මොහොතක් පාසා අපේ ජීවිතවලට අකුසල් ගලගල හරියට නිකන් කුණු වෙච්ච තුවාල වෙච්ච පුද්ගලයෝ වගේ අපිත් ඉන්නේ. ආන්ගේ රැස් කරගත්ත අනන්ත අකුසල් වල විපාක මේ සංසාරේ නැවත වතාවක් විඳින්නද? එහෙම විඳින්න සතර අපායේ තැනක ගිහිල්ලා ආය අතරමං වුණොත් කී කාලයක් නම් දුක් විඳින්න වෙයිද මේ සතර අපාය ඇසුරු කරගෙන? මේ මනුස්ස ජීවිතයේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් හම්බ වෙන්නේ නැති එකක්. දිව්‍ය ලෝකෙන් ගිලිහිලා නිරේටමයි යන්නේ වැඩි ප්‍රමාණයක්. මිනිස්සු මනුස්ස ලෝකෙන් ගිලිහිලා වැඩි ප්‍රමාණයක් නිරේටමයි යන්නේ. ආය මනුස්ස ජීවිතය ලැබෙන එක ඒකයි මම සඳහන් කළේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් නොලැබෙන එකක්. එහෙම වස්තුවක්, එහෙම සම්පතක් හම්බ වෙලා තියෙන මොහොතක ආන් ඒ වස්තුව හරියටම ආරක්ෂා කරගෙන සුගතිය හොයාගෙන යන්න, මග පිළියෙල කරගන්න, පාර පිළියෙල කරගන්න, සුගතියට ඇවිදගෙන යන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් මනුස්ස ජීවිතය. ආන් ඒ ජීවිතයේ වටිනකම තේරුම් අරගෙන මේ ඉන්ද්‍රියයන්ගෙන් නිරන්තරයෙන් ගලන්නා වූ අකුසල් තමන්ගේ ජීවිතේටමයි ගලාගෙන ඉන්නේ. හැම වෙලාවෙම සලායතනයන්ගෙන් තමන්ගේ ජීවිතයේ පුරවන අකුසල් ගලාගෙන එන ගංගා ටික නතර කරගන්න පුළුවන්කම තිබුණොත්, නතර කරගන්න ප්‍රඥාව පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණොත් අන් ඒ පුජ්‍යලයා හරි ශ්‍රේෂ්ඨයි. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ජීවිතයට කුසල් ගලන ගංගාවල් 8ක් පිළිබඳව. පුණ්‍යාභිසන්ද සූත්‍රයේ බුදුන් දහම් සංගම් සරණ යාම මහා පුණ්‍යවන්ත ගංගාවල් 3ක්. ඉතුරු ගංගාවල් 5 පන්සිල්. එහෙමනම් තෙරුවන් සරණ යාමත් හරියටම පන්සිල් ආරක්ෂා කිරීමත් රැය දවල් දෙකම මේ ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරනවා. මෙව පින් ගලන ගංගා 8ක් කියලායි දේශනා කළේ. පුණ්‍ය අභිසන්ද කියලා කිව්වේ ඒකයි. එහෙනම් මේ ගංගා වලින් ජීවිතේ පිනෙන් පුරවනවා. හැබැයි පන්සිල් වලින් යමෙක් වැළකීලා නම්, හරියට තෙරුවන් සරණ ගිහිල්ලා නැත්නම් ඔහුගේ ජීවිතේ හැම වෙලාවෙම අකුසල් ගංගාවල් වලින් ගලලා පිරීලා උතුරලා යනවා. ආන් එවන් ජීවිත තියන අය ගැනයි මෙතන සඳහන් කරන්නේ හැම වෙලාවෙම දුර්ගන්ධයෙන් පිරිච්ච ජීවිත වලින් යුක්තයි කියලා. ආන් එවන් ජීවිත අපේ ජීවිතත් එවන් ජීවිත බවට පත් කරගන්න නැතුව කුසලයෙන් පෝෂණය කරගත්ත බොහෝ දිනාට කල්යාණ මිත්‍රයන් වෙන්න පුළුවන් වුණ සත්පුරුෂ ජීවිත බවට පත් කරගෙන තමන්ටත් යහපතක් කරගෙන අනුන්ටත් යහපතක් කරලා ජීවත් වෙන්න පුළුවන් නම් හරි වටිනවා. ආන් ඒ හින්දා මේ ශාසනයේ ස්වාර්ථයෙන් පරාර්ථයට පාර හැදිලා තියෙන්නේ. මම මට යහපතක් කරගන්නකොට මගේ වටේට ඉන්න බොහෝ දෙනෙකුට යහපතක් වෙනවා. ඒකයි ස්වාර්ථයෙන් පරාර්ථයට කියලා කිව්වේ. ආන් ඒ කාරණාවෙන් ජීවිත පෝෂණය කරගන්න ලොකු කුඩා ඔබ සියලුම දෙනාට මෙතෙක් වේලා මේ චප්පානක සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්ත උතුම් කුසල සම්භාර ධර්මයෙන්ුත් ධර්මයට කැමති බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්න මේ උතුම් දේශනාව ප්‍රචාරය කරවන්න කටයුතු සංවිධානය කරලා රැස් කරගත්තා වූ සද්ධර්ම දානානිසංසයේ කුසලයත් ඔබ සියලු දෙනාටම හේතු වේවා. මෙලොව සුවපත් වේවා, පරලොව සුගතිගාමී වේවා.